ධර්මානුශාසනාව දේශකයාණන් වහන්සේ ගොතටුව බෝපැත්ත සම්බෝධි විහාරාධිකාරී මාලිගා කන්ද විද්‍යෝදය පිරිවෙන් ආචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කෙහෙල්වල නන්ද ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරණ පින්වතුන් වලස්මුල්ල බෝවල දකුණ ගුළුගහවත්ත පදිංචි ආර්.ජී. දාවිත් මහතා, කඩවත මහර සිරිමා බණ්ඩාරනායක මාවත පදිංචි අරඹගේ ශ්‍රියානි ප්‍රේමකාන්ති මෙනවිය, ලබ්බල නැදුන්ගොල්ලවත්ත පදිංචි පී.එම්. නන්දාවතී මැණිකේ මහත්මිය, වෙල්පල්ල වගුරුවෙල පදිංචි එච්.පී. කුසුමාවතී මහත්මිය. සදහැවතුනි, මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වග්ගේ රතවිනීත සූත්‍රය ඇසුරු කරගෙනයි දේශකයාණන් වහන්සේ අද ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සීල විසුද්ධිං චේයාවුසෝ භගවා අනුපාදා පරිනිබ්බානං පඤ්ඤාපෙස්ස ස උපාදානං යේව සමානං අනුපාදා පරිනිබ්බානං පඤ්ඤාපෙස්සති තී. ධර්ම ශ්‍රවණය සඳහා සූදානම්ව සිටින ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ විසුරුවා හරිනු ලබන ධර්මානුශාසනාවට සුපුරුදු පරිදි සවන් දෙන ලක්වාසී ලෝවාසී ධර්ම ශ්‍රවණාබිලාසී සදැහැති පින්වත් ඔබ වෙනුවෙන් අද දවසෙත් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධය අතුරෙන් තවත් වටින සූත්‍ර දේශනාවක් ඇසුරු කොටගෙන ධර්මානුශාසනාවක් සිද්ධ කිරීමයි මේ වෙලාවේ සිද්ධ වෙන්නේ. ධර්ම ශ්‍රවණය කරන පින්වත් සියලු දෙනාම ධර්ම ගෞරවය ඇති කරගෙන දේශකයාණන් වහන්සේ මේ අනුශාසනා කරන්නේ මා සඳහාමයි කියන සැදැහැති චේතනාව පෙරටු කොටගෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට අදිෂ්ඨාන ඇති කරගන්න ඕන. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සුවාසූ දහසක් ධර්මස්කන්ධය හැටියට සඳහන් කරනු ලබනවා. ධර්මස්කන්ධ හැටියට ගත්තොත් 84000ක් හැටියටයි බණ පොතේ විස්තර වෙන්නේ. මේ 84000ක් ධර්මස්කන්ධය කොටස් දෙකකට බෙදනවා පින්වත්නි, බුද්ධ භාෂිත හා ශ්‍රාවක භාෂිත හැටියට. බුද්ධ භාෂිත 82000යි, ශ්‍රාවක භාෂිත 2000යි එකතු වුණාම තමයි මේ 84000ක් ධර්මස්කන්ධය සකස් වෙන්නේ. අද දවසේ ඔබට අනුශාසනා කරන මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වග්ගයට අයිති රතවිනීත සූත්‍රය අයිති වෙන්නේ ශ්‍රාවක භාෂිත ගණයට. මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගත වෙන්නේ පින්වත්නි, සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ මන්තානිපුත්ත පුන්න ස්වාමින් වහන්සේ අතර ඇතිවෙච්ච ධර්ම සාකච්ඡාවක්. සප්ත විසුද්ධිය පිළිබඳවයි මේ දේශනාවේදී විස්තර වෙන්නේ. තරමක් ගැඹුරු කාරණා මේ සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වුණත් අපිට ලැබිලා තියෙන කාල වේලාවට අනුකූලව සරලව මෙම සූත්‍ර දේශනාව ඔබට පැහැදිලි කරලා දෙන්නයි මගේ බලාපොරොත්තුව. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ කාලේ වැඩ සිටියේ රජගහ නුවර වේළුවනාරාමේ. බුදුරජාණන් වහන්සේ දවසක් දා ජාති භූමියෙහි වස්වාසය කරලා වස් පවාරණය කරපු ස්වාමින් වහන්සේලා කීප නමක් වේළුවනාරාමේදී මුණ ගැහෙනවා. ජාති භූමිය කියන ප්‍රදේශේ වස් සමාදන් වෙලා වස් කාලයේ අවසානයේ වස් පවාරණය කළා වැඩම කරපු මේ ස්වාමින් වහන්සේලා එක්ක බුදුරජාණන් වහන්සේ ආගිය තොරතුරු කතා කරනවා. කොහොමද පහුගිය වස් කාලේ ගත වුනේ? වස් ශික්ෂාපදය ආරක්ෂා කරගත්තද? ප්‍රත්‍ය පහසුකම් එහෙම නොඅඩුව ලැබුණද? ඔය ආදී වශයෙන් තොරතුරු කතා කරන භාග්‍යවතුන් වහන්සේ මේ ස්වාමින් වහන්සේලාගෙන් විමසනවා මෙන්න මෙහෙම.
මහණෙනි, තමනුත් අල්පේච්ඡව අන්‍යයන්ට අල්පේච්ඡ භවයේ ගුණ ප්‍රකාශ කරන, තමනුත් සතුටුව අන්‍යයන්ටත් ධර්ම සන්තෝෂයේ තියෙන වටිනාකම තේරුම් කරලා දෙන. ඒ වගේමයි තමනුත් නිකැලැල්ව වාසය කරමින් අන්‍යයන්ටත් නිකැලැල් භවී වටිනාකම අගය පැහැදිලි කරලා දෙන. පින්වත්නි, මෙතන නිකැලැල් බව කියලා කිව්වේ සිල්වත් බව කියන එකයි. භික්ෂුවකට දුසිල්වත් බව තරම් කැලලක් වෙන්නේ නැත්තේ නෑ. එනිසා තමයි බුදුහාමුදුරුවෝ අහන්නේ තමනුත් සිල්වත්ව ඉඳගෙන අන්‍යයන්ට මේ සිල්වත් භවයේ තියෙන වටිනකම පැහැදිලි කරලා දෙන. ඒ වගේමයි තමනුත් අරඹන ලද වීරියෙන් යුක්තව කටයුතු කරමින් අන්‍යයන්ටත් අරඹන ලද වීරියෙන් යුක්තව කටයුතු කිරීමේ අගය පැහැදිලි කරලා දෙන. ඒ විතරක් නෙමෙයි. තමනුත් ප්‍රඥාවෙන් යුතුව කටයුතු කරමින් අන්‍යයන්ටත් ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරන්න මඟ පෙන්වන. යම්කිසි භික්ෂුවක් තමුන්නාන්සේලා අතර වැඩ සිටියද එහෙම හිටියනම් ඒ කවුද කියන ප්‍රශ්නේ බුදුහාමුදුරුවෝ මේ ස්වාමින් වහන්සේලාගෙන් ඇහුවා. ඉහතින් සඳහන් කරපු ගුණධර්ම වලින් යුක්ත යම්කිසි භික්ෂුවක් තමුන්නාන්සේලා එක්ක වැඩ හිටියද කියලායි බුදුහාමුදුරුවෝ ඇහුවේ. එතෙන්දි මේ ස්වාමින් වහන්සේලා ඒක මතිකව ප්‍රකාශ කරනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මන්තානි බැමිණියගේ පුත් පූර්ණ ස්වාමින් වහන්සේම තමයි වෙන කවුරුවත් ඔය කියපු ගුණවලින් යුක්ත කෙනෙක් අපි එක්ක වැඩ හිටියේ නෑ කියලා කිව්වා. තමනුත් අල්පේච්ඡව ඉඳගෙන අන්‍යයන්ටත් අල්පේච්ඡ භවයේ ගුණ කියන, තමනුත් ධර්ම සන්තෝෂයෙන් යුක්තව වාසය කරමින් අන්‍යයන්ට ඒකට මඟ පෙන්වන, ඒ වගේමයි තමනුත් සිල්වත්ව ඉඳමින් අන්‍යයන්ටත් සිල්වත් භවයේ ගුණ කියන, තමනුත් අරඹන ලද වීරියෙන් යුක්තව කටයුතු කරමින් අන්‍යයන්ට අරඹන ලද වීරියෙන් යුක්තව කටයුතු කිරීමේ වටිනකම පැහැදිලි කරලා දෙන. ඒ වගේමයි තමනුත් ප්‍රඥාවෙන් යුතුව කටයුතු කරමින් අන්‍යයන්ටත් ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කිරීමේ අගය පැහැදිලි කරලා දෙන වෙන භික්ෂුවක් නෑ ස්වාමීනි. අපි එක්ක හිටියේ මන්තානි බැමිණියගේ පුත්‍ර පූර්ණ ස්වාමින් වහන්සේමයි කියලා ඒ ස්වාමින් වහන්සේලා උත්තර දුන්නා. බුදුරජාණන් වහන්සේ මන්තානි පුත්ත පුන්න ස්වාමින් වහන්සේ වගය කළා. උන්වහන්සේගේ ගුණ මේ ස්වාමින් වහන්සේලා එක්ක සාකච්ඡා කළා. පින්වත්නි, මේ අතරතුරේ මේ සාකච්ඡාවට සවන් දීගෙන හිටියා සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ සාකච්ඡාවට සවන් දීලා උන්වහන්සේ කල්පනා කරනවා, කවදා හරි දවසක කොතනකදී හරි මට මේ පුන්න ස්වාමින් වහන්සේ මුණ ගැහෙන්න තියෙනවා නම්, සාකච්ඡා කරන්න තියෙනවා නම් ඒක මහා භාග්යක්, ඒ වගේමයි වටිනා කියන අවස්ථාවක් කියන වග සාරිපුත්ත හාමුදුරුවෝ කල්පනා කළා. ඒ විතරක් නෙමෙයි, දන්න සියලුම ස්වාමින් වහන්සේලාට මතක් කරලා තිබුණා, කවදා හරි දවසක කොතනකදී හරි මන්තානි පුත්ත ස්වාමින් වහන්සේ මුණ ගැහුණොත් ඒ බව තමන් වහන්සේට දන්වන්නේ කියලා. මෙන්න මේ අතරෙදී බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ඉඳලා සවැත් නුවරට වැඩම කරනවා. සවැත් නුවර ජේතවනාරාමෙට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. මෙන්න මේ පුවත දැනගත්තු මන්තානි පුත්ත පුන්න ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න සවැත් නුවර ජේතවනාරාමෙට වැඩම කළා. වැඩම කරලා බුදුහාමුදුරුවන්ට වැඳලා බුදුරජාණන් වහන්සේක ආගිය තොරතුරු කතා කරලා පුන්න ස්වාමින් වහන්සේ දිවා විහරණය කිරීම පිණිස අන්දවනයට වැඩම කරනවා. සමීපයේ තිබුණු පුංචි වනාන්තරයක්. ඒ වනාන්තරයට වැඩම කළා. මෙතන හිටපු එක්තරා ස්වාමින් වහන්සේ නමක් මේ පුවත ගිහිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේට සැලකලා.
ස්වාමීනි පින්වත් සාරිපුත්‍රයන් වහන්ස, ඔබ වහන්සේ අපේක්ෂාවෙන් හිටපු මන්තානිපුත්ත පුන්න ස්වාමින් වහන්සේ මීට මොහොතකට කලින් බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා දිවා විහරණය පිණිස අන්දවනයට වැඩම කළා කියන ප්‍රවෘත්තිය සාරිපුත්ත හාමුදුරුවන්ට සැලකලා. සාරිපුත්ත හාමුදුරුවෝ තීරණය කරනවා ඒ වෙලාවෙම අන්දවනයට වැඩම කරලා පුන්න ස්වාමින් වහන්සේව මුණ ගැහෙන්න. සාරිපුත්ත හාමුදුරුවෝ අන්දවනයට වැඩම කළා. පුන්න ස්වාමින් වහන්සේ මුණ ගැහුණා. පුන්න ස්වාමින් වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේ සමග මෙන්න මේ රතවිනීත සූත්‍රයේ ඇතුළත් වන ධර්ම සාකච්ඡාව ආරම්භ කළා. සාරිපුත්ත හාමුදුරුවෝ මුලින්ම පුන්න හාමුදුරුවන්ගෙන් අහනවා, "එවත්නි, ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි බඹසරව වාසය කරනවද කියලා ඇහුවා." මොකද්ද පින්වත්නි මේ ඇහුවේ? සාරිපුත්ත හාමුදුරුවෝ පුන්න හාමුදුරුවන්ගෙන් අහනවා, "ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහිද පැවිදි වෙලා ඉන්නේ?" පුන්න හාමුදුරුවෝ උත්තර දෙනවා, "එසේ ඇවැත්නි." "එහෙමයි ස්වාමීනි, මම බුදුහාමුදුරුවෝ දෙසයි පැවිදි වෙලා ඉන්නේ" කියලා කිව්වා. ඊළඟට සාරිපුත්ත හාමුදුරුවෝ ආපහු අහනවා, "ඔබ වහන්සේ එසේ බඹසරව වාසය කරන්නේ නැත්තම් පැවිදි වෙලා ඉන්නේ සීල විසුද්ධිය සඳහාද" කියලා ඇහුවා. පුන්න හාමුදුරුවෝ උත්තර දෙනවා, "නැත ස්වාමීනි, සීල විසුද්ධිය පිණිස නෙමෙයි." සාරිපුත්ත හාමුදුරුවෝ ආයිමත් අහනවා, "එහෙනම් චිත්ත විසුද්ධිය සඳහාද?" "නැත ස්වාමීනි, චිත්ත විසුද්ධිය සඳහා නෙමෙයි" කියලා පුන්න හාමුදුරුවෝ උත්තර දෙනවා. සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා, "එහෙනම් දිට්ඨි විසුද්ධිය සඳහාද?" "ඒකටත් නෑ" කියලා කිව්වා. "එහෙමනම් කාංකා විතරණි විසුද්ධිය සඳහාද?" "ඒකටත් නෑ" කියලා කිව්වා. ඊළඟට අහනවා, "එහෙනම් මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය සඳහාද?" "ඒකටත් නෑ" කියලා කිව්වා. "එහෙම නැත්නම් පටිපදා ඥාන දස්සන විසුද්ධිය සඳහාද?" ඒකටත් පින්වත්නි පුන්න හාමුදුරුවෝ කිව්වේ නෑ කියන උත්තරය. අවසානයේදී අහනවා, "එහෙනම් ඥාන දස්සන විසුද්ධිය සඳහාද ඔබ වහන්සේ බඹසරව වාසය කරන්නේ?" "ඒකටත් නෑ" කියලා කිව්වා. එතෙන්දී සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා, "කිසිවක් සඳහා නෙවෙයි නම් ඔබ වහන්සේ කුමක් සඳහාද මේ විදියට පැවිදි වෙලා බඹසරව වාසය කරන්න" කියලා. පුන්න හාමුදුරුවෝ එතෙන්දී උත්තර දෙනවා, "ඇවැත්නි, මම බඹසරව වාසය කරන්නේ නැත්තම් පැවිදි වෙලා මේ විදියට කටයුතු කරන්නේ අනුපාදා පරිනිර්වාණය උදෙසායි" කියලා කිව්වා. සීල විසුද්ධිය පිණිස දැහුවා, නෑ කිව්වා. දිට්ඨි විසුද්ධිය පිණිස දැහුවා, නෑ කිව්වා. චිත්ත විසුද්ධිය පිණිස දැහුවා, නෑ කිව්වා. සප්ත විසුද්ධියම කියලා ඇහුවා. ඒ වෙනුවෙන්ද ඔබ වහන්සේ බඹසරව වාසය කරන්නේ? පුන්න හාමුදුරුවෝ දීපු උත්තරය තමයි, "ඒ එකක් සඳහාවත් නෙමෙයි. මම අනුපාදා පරිනිර්වාණය උදෙසායි බඹසරව වාසය කරන්නේ." එතෙන්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ නැවත විමසනවා, "සීල විසුද්ධියද අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ? නිවන් දකින්නවා කියලා කියන්නේ, එහෙම නැත්නම් නිවන කියලා කියන්නේ සීල විසුද්ධියද කියන එකයි මේ ඇහුවේ." එතෙන්දී පුන්න ස්වාමින් වහන්සේ උත්තරයක් දෙනවා ඒකටත්, "නැත ස්වාමීනි, සීල විසුද්ධියම නෙමෙයි අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ. සීල විසුද්ධිංචේ ආවුසෝ භගවා අනුපාදා පරිනිබ්බානං පඤ්ඤාපෙස්ස. සෞපාදානං යේව සමානං අනුපාදා පරිනිබ්බානං පඤ්ඤාපෙස්සති." පුන්න හාමුදුරුවෝ කියනවා, "ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ සීල විසුද්ධියම අනුපාදා පරිනිර්වාණය හැටියට පනවනසේක් නම් උපාදාන සහිත වූවක්ම අනුපාදා පරිනිර්වාණය වනසේක." ඔන්න පුන්න හාමුදුරුවෝ දීපු උත්තරේ. මොකද්ද පින්වත්නි මේ කිව්වේ? බුදුහාමුදුරුවෝ සීල විසුද්ධියම, සිල්වත් බවම නිවන හැටියට අනුදැනවද ඇරුවා නම් උපාදාන සහිත වූවක්ම. මොකද්ද උපාදාන කියලා කිව්වේ? කෙලෙස් සහිතයි කියන එකයි. කෙලෙස් සහිත වූවක්ම
අනුපාදා පරිනිර්වාණය වනසේක. කෙලෙස් සහිත කෙනෙක්ටත් නිවන් දකින්න පුළුවන් බුදුහාමුදුරුවෝ සීල විසුද්ධියම නිවන හැටියට දේශනා කළා නම්. පින්වත්නි හොඳට මතක තියාගන්න කෙලෙස් සහිත කෙනෙක්ට සිල්වත්ව ඉන්න පුළුවන්. ඒකට බාධාවක් නැහැ. කෙලෙස් තිබුණාය කියලා යම් කිසි සීලයක පිහිටලා කටයුතු කරන්න ඒක බාධාවක් නෙමෙයි. ඉතින් බුදුහාමුදුරුවෝ සිල්වත් බවම නිවන හැටියට දේශනා කළා නම් ඔන්න ඔය කියන විදියට කෙලෙස් සහිත කෙනෙක්ටත් නිවන් දකින්න පුළුවන් වෙන්න ඕනේ. අන්න එහෙම කියලා පුන්නහාමුදුරුවෝ සඳහන් කරනවා ස්වාමීනි සීල විසුද්ධියම නෙමෙයි අනුපාදා පරිනිර්වාණය නැත්තම් නිවන කියලා කියන්නේ. ඊළඟට සාරිපුත්ත හාමුදුරුවෝ නැවත අහනවා එහෙනම් චිත්ත විසුද්ධියද? ඒකටත් අර උත්තරේම දීලා කියනවා චිත්ත විසුද්ධියම බුදුහාමුදුරුවෝ නිවන හැටියට දේශනා කළා නම් කෙලෙස් සහිත කෙනෙක්ටත් නිවන් දකින්න පුළුවන්කම තියෙන්න ඕන. ඊළඟට අහනවා එහෙනම් දිට්ඨි විසුද්ධියද? ඒකටත් නෑ කිව්වා. එහෙමනම් කාංකා විතරණි විසුද්ධියද? ඒකටත් නෑ කියලා කිව්වා. මග්ගා මග්ග ඥාන විසුද්ධිය, පටිපදා ඥාන විසුද්ධිය, ඥාන දස්සන විසුද්ධිය ඔය සියල්ල මේ විදියට අහනකොට පෙර උත්තරයමයි පුන්නහාමුදුරුවෝ ලබලා දුන්නේ ස්වාමීනි ඔය එකක්වත් නෙමෙයි කියලා කිව්වා. එහෙමනම් නිවන කියලා කියන්නේ සීල විසුද්ධියවත්, චිත්ත විසුද්ධියවත්, දිට්ඨි විසුද්ධියවත්, කාංකා විතරණි විසුද්ධියවත්, මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධියවත්, පටිපදා ඥාන දස්සන විසුද්ධියවත් නෙමෙයි කියලා කිව්වා. සාරිපුත්ත හාමුදුරුවෝ පුදුමයෙන් අහනවා මේ කියන කිසිවක් නොවේ නම් අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ මොකක්ද කියලා ඇහුවා. එතෙන්දි පුන්නහාමුදුරුවෝ උත්තර දෙනවා ස්වාමීනි මේ කිසිවක් වෙන්වෙන් වශයෙන් ගත්තු තැන අනුපාදා පරිනිර්වාණය ඇත්තේ නැහැ. මේ එකක්වත් වෙන්වෙන්ව ගත්තට එතන නිවන නැහැ කියන එකයි පුන්නහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. සීල විසුද්ධිය පමණක් ගත්තු තැන නිවනක් ඇත්තේ නැහැ. ඒ වගේමයි චිත්ත විසුද්ධිය පමණක් වෙන් වශයෙන් ගත්තට එතන නිවන ඇත්තේ නැහැ. පුන්නහාමුදුරුවෝ සඳහන් කරනවා ස්වාමීනි මේ සියල්ල එකකට එකක් උදෙසාය. පින්වත්නි මේක හරියට දන්වැලක පුරුක් වගේ. මේ ඔක්කොම එකකට එකක් සම්බන්ධයි, එකක් අනික උදෙසාමයි කියලා සඳහන් කළා. මේ සියල්ල පරිපූර්ණ වූ තැන තමයි අනුපාදා පරිනිර්වාණය තියෙන්නේ කියලා පුන්නහාමුදුරුවෝ මේ කාරණේ පැහැදිලි කළා. පින්වත්නි සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය උදෙසායි. චිත්ත විසුද්ධිය දිට්ඨි විසුද්ධිය උදෙසායි. දිට්ඨි විසුද්ධිය කාංකා විතරණි විසුද්ධිය උදෙසායි. මේ ආදී වශයෙන් මේ කරුණු හත එකක් අනික උදෙසාමයි. වෙන්වෙන් වශයෙන් තනි තනිව ගත්තු තැන අනුපාදා පරිනිර්වාණය එහෙම නැත්නම් නිවන කියන එක ඇත්තේ නැහැ. මේ එකක්වත් වෙන්වෙන් වශයෙන් ගත්තම නිවන සඳහා උපකාර වෙන්නේ නැහැ. මේ සියල්ල එකකට එකක් පොදුවේ සමස්තයක් හැටියට ගත්තු තැන තමයි මේක නිවන උදෙසා උපකාර වෙන්නේ කියන එක පුන්නහාමුදුරුවෝ මේ පැහැදිලි කරන්නේ. තවත් ටිකක් පැහැදිලි වෙන්න මම ඔයත්තන්ට උදාහරණයක් පැහැදිලි කරලා දෙන්නම්කෝ. නිකන් මෙහෙම හිතන්න. මෝටර් රථයක තියෙන අංගෝපාංග ටික අපි ගෙනල්ලා මේ ස්ථානයේ වෙන්වෙන් වශයෙන් ගොඩ ගහනවා. මෝටර් රථයේ දොරවල් ටික වෙනම තියෙනවා. ඒ වගේමයි ටයර් ටික ගෙනල්ලා වෙනම තියෙනවා. වීදුරු ටික ගලවලා වෙනම තියෙනවා. පැති කණ්ණාඩි ටික වෙනම තියෙනවා. සුක්කානම වෙනම තියෙනවා. වාහනේ සැකිල්ල වෙනම තියෙනවා. මෙන්න මේ වෙන්වෙන් වශයෙන් තියෙන මේ ගොඩවල් ටික පෙන්නලා මම ඔබෙන් විමසනවා මේ මොකක්ද කියලා. කවුරු හරි මට උත්තරයක් දෙයිද මේක මෝටර රථයක් කියලා? නෑ, මෝටර රථයක් කියන උත්තරේ දෙන්නේ නෑ. මොකක්ද ඔබ දෙන උත්තරය? මේ මෝටර රථයක අන්තර්ගත වෙන්න ඕන අංගෝපාංග ටික තමයි ස්වාමින් වහන්සේ මේ තියෙන්නේ කියන උත්තරේ ඔබ මට දෙයි. එතන මෝටර රථයක් ඇත්තේ නෑ. මෝටර රථය සකස් වෙන්න නම් මොකක්ද විය යුත්තේ? මෙන්න මේ අංගෝපාංග ටික නිසි විදියට නිසි තැන නිසි ලෙස සකස් වෙන්න ඕන. එකකට එකක් නිසි විදියට සම්බන්ධ වෙන්න ඕන. අනින් පස්සේ තමයි මෝටර රථය සකස් වෙන්නේ සහ
එයින් ලබාගත හැකි ප්‍රයෝජනය අපට ලබාගත හැකි වන්නේ. එනිසා පින්වත්නි හොඳට මතක තියාගන්න ඕන කාරණය තමයි මෙන්න මේ කියපු සීල විසුද්ධිය ආදී කොට ඇති මේ සප්ත විසුද්ධියම එකකට එකක් සම්බන්ධයි. මේ එකක්වත් වෙන්වෙන් වශයෙන් ගත්තු තැන ඒක නිවන පිණිස උපකාර වෙන්නේ නැහැ. එකක් අනික සඳහාමයි කියන එකයි පුන්නහාමුදුරුවෝ මේ පැහැදිලි කරන්නේ. ඊළඟට පුන්නහාමුදුරුවෝ සාරිපුත්ත හාමුදුරුවන්ට මේක වඩාත් තේරුම් කරන්න පහසුවෙන් අවබෝධ කරවන්න මෙන්න මෙහෙම උපමාවක් මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරනවා. සවැත් නුවර වාසය කරන කොසල් රජුරවන්ට හදිසි රාජකාරියක් සඳහා සාකේත නුවරට යන්න අවශ්‍ය වෙනවා. සාකේත නුවරට යන්න අවශ්‍යතාවයේ තියෙන කොසල් රජුරෝ මේ සඳහා අශ්වයන් 7 දෙනෙක් යොදපු රථ 7ක් පාවිච්චි කරනවා. පළවෙනි අශ්වයාගේ පිටේ නැගලා ටික දුරක් යනවා. එතනින් බහිනවා. දෙවැනි අශ්වයාගේ පිටේ නැගලා ටික දුරක් යනවා. එතනින් බහිනවා. තුන්වෙනි අශ්වයා පිටේ නගිනවා ටික දුරක් යනවා. එතනින් බහිනවා. ඔය විදියට අශ්වයෝ 6 දෙනෙක්ගේ පිටේ ගිහිල්ලා එතනින් බැහැලා 7 වෙනි අශ්වයාගේ පිටේ නැගලා ගිහින් සාකේතේ දොරටුව ළඟින් බහිනවා. සාකේතේ දොරටුව ළඟින් රජ්ජුරුව බහිනකොට රජතුමා පිළිගන්නාපු මැති ඇමතිවරු ඉන්නවනේ. අන්නේ මැති ඇමතිවරු රජ්ජුරුවන්ගෙන් අහනවා රජතුමනි ඔබතුමා අශ්වයා පිටේද සාකේතයට පැමිණුණේ. මොකක්ද කොසල් රජ්ජුරුව දෙන උත්තරය? අමාත්‍යවරුනි ඔව් මම අශ්වයා පිටේ තමයි සාකේතයට පැමිණුණේ. හැබැයි එතනින් අමාත්‍යවරයෙක් ඇහුවොත් රජතුමනි ඔබ මේ අශ්වයා පිටේද සාකේතයට පැමිණුණේ කියලා. අන්න එතින්දි දෙන්න තියෙන උත්තරය තමයි නෑ. මේ අශ්වයා පිටේ නෙමෙයි මම සාකේතයට ආවේ. මේ අශ්වයාද ඇතුළු කොට තවත් අශ්වයෝ 6 දෙනෙක්ගේ පිටේ තමයි මම සාකේතයට පැමුණුනේ කියන උත්තරයයි දෙන්න වෙන්නේ. මෙන්න මේ උදාහරණය කියලා පුන්න ස්වාමින් වහන්සේ පැහැදිලි කරනවා. කොසල් රජ්ජුරුවන්ට පළවෙනි අශ්වයා පිටේ ගිහිල්ලා බැහැපු තැන සාකේතයේ තිබුණා නම් එතන තමයි ඔහුගේ ගමනාන්තය වෙන්න ඕන. නමුත් එතන නෙමේ සාකේතය. ඒ නිසා දෙවන අශ්වයාගේ පිටේ නගින්න සිද්ධ වුණා. දෙවන අශ්වයාගේ පිටේ ගිහිල්ලා බැහැපු තැන සාකේතයේ තිබුණා නම් කොසල් රජ්ජුරුවන්ගේ ගමනාන්තය වෙන්න ඕනේ එතන. නමුත් එතන නෙමේ රජ්ජුරුවන්ට තුන්වෙනි අශ්වයා පිටෙත් නගින්න උනා. ওই විදියට අශ්වය 7 දෙනෙක්ගේ පිටේ ගිහිල්ලා බැහැපු තැන තමයි සාකේතය කොසල් රජ්ජුරුවන්ට හමු වුණේ. ආන් ඒ වගේ සීල විසුද්ධියෙන්ම පමණක් නිවන මුණ ගැහෙනවා නම් අපිට චිත්ත විසුද්ධියක් පිළිබඳව කතා කරන්න ඕන වෙන්නේ නැහැ. චිත්ත විසුද්ධිය අවසානයේ නිවන හමු වෙනවා නම් අපිට ditthi විසුද්ධියක් ගැන කතා කරන්න ඕන වෙන්නේ නැහැ. පින්වත්නි මේ සප්ත විසුද්ධියම කෙලවර තමයි අනුපාදා පරිනිර්වාණය මුණ ගැහෙන්නේ. ඒ නිසා මේ කාරණා හතම එකකට එකක් සම්බන්ධයි. මේන් එකක් දෙකක් තිබිලා අතරින් පතර කිහිපයක් තිබිලා එය අනුපාදා පරිනිර්වාණය පිණිස උපකාර කරගන්න පුළුවන් කමක් හම්බ වෙන්නේ නැහැ. මේ කාරණා හතම එක හා සමානව එකකට එකක් වැදගත්ය කියන එකයි පුන්නහාමුදුරුව මේ උපමාව තුලින් පැහැදිලි කළේ. පින්වත්නි වටිනා ධර්ම ග්‍රන්ථයක් ඔයත් අහලා ඇති බොහෝම වටිනා ධර්ම ග්‍රන්ථයක් තිබෙනවා විසුද්ධි මාර්ගය කියලා. බුද්ධඝෝස හාමුදුරුව රචනා කරපු මෙන්න මේ විසුද්ධි මාර්ගය කියන බණ පොතේ මේ සප්ත විසුද්ධිය මේ කියන කාරණා හත බොහෝම ලස්සනට ගලපනවා සීල සමාධි ප්‍රඥා කියන කරුණු තුන යටතේ. සීලය උපකාර වෙනවා සමාධියට, සමාධිය උපකාර වෙනවා ප්‍රඥාවට. ප්‍රඥාව කියලා කියන්නේ පින්වත්නි හිතේ දියුණුවනේ. ඒ කිව්වේ සමාධිය. හිතේ දියුණුව ඇති කරගන්න නම් අනිවාර්යෙන්ම ඒ කෙනා කායික සංවරයෙන් යුක්ත කෙනෙක් වෙන්න ඕන. යම් කිසි කෙනෙක්ගේ කය වචනය දෙක සංවර නැත්තම්
ඒක එයා සිල්වත් නැත්තම් එයාට හිතේ දියුණුවක් ඒ කිව්වේ මානසික වශයෙන් දියුණුවක් ඇති කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. හිත සංවර වෙන්න නම් අනිවාර්යයෙන් මේ තැනැත්තාගේ කය සංවර වෙන්න ඕන. කය වචනය දෙක අසංවර කෙනෙක්ගේ හිත සංවර කරගන්නවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අන්න ඒකයි කිව්වේ සීලේ උපකාර වෙනවා සමාධියට. අන්නේ නියුණු සිතකින් දියුණු සිතකින් සිදු කරනු ලබන ක්‍රියාදාමය තමයි ප්‍රඥාව බවට පත් වෙන්නේ. එතකොට සීලේ උපකාර වුණා සමාධියට, සමාධි උපකාර වෙනවා ප්‍රඥාවට. ඔන්න ඔය සීල සමාධි ප්‍රඥා කියන කාරණා තුන යටතේ මේ සප්ත විසුද්ධිය බොහෝම ලස්සනට විස්තර කරනවා බුද්ධඝෝෂ හාමුදුරුවෝ විසුද්ධි මාර්ගය කියන බණ පොතේදී. පින්වත්නි සීල කියන කාරණාව යටතේ සීල විසුද්ධිය විස්තර කරනවා. අපි හැමෝම දන්නවනේ. සීල විසුද්ධිය කියලා කියන්නේ කය වචනය දෙක සංවර කර ගැනීම. නැත්නම් සිල්වත් වීම. ඔන්න නිවනේ පදනම තමයි පින්වත්නි සීලය. සිල්වත් වීමෙන් තොරව නිවනක් අපේක්ෂා කරන්න බෑ. එතකොට නිවනේ පදනම තමයි කායික සහ වාචසික සංවරය කියලා කියන්නේ. සමාධි කියන කාරණය යටතේ විස්තර කරනවා චිත්ත විසුද්ධිය පිළිබඳව. චිත්ත විසුද්ධිය කියලා මෙතන සඳහන් කළේ හිතේ තියෙන ඒකාග්‍රතාවය. මේකම තමයි පින්වත්නි භාවනාව කියලා කියන්නේ. සිතේ එකඟ බව. එතකොට මේ චිත්ත විසුද්ධිය සඳහා සීල විසුද්ධිය උපකාර වෙනවා. මම මුලිනුත් සඳහන් කළේ කායික වාචසික සංවරයක් නැති කෙනෙක්ගේ හිතේ සංවරයක් අපේක්ෂා කරන්න බෑ. එතකොට චිත්ත විසුද්ධිය පිණිස සීල විසුද්ධිය උපකාර වෙනවා. එතකොට සමාධිය යටතේ කතා කරනවා චිත්ත විසුද්ධිය. ඒ කිව්වේ සිතේ ඒකාග්‍රතාවය එහෙම නැත්නම් භාවනාව. එතකොට කරුණු දෙකක් සම්පූර්ණයි. සීල යටතේ සීල විසුද්ධියත් සමාධිය යටතේ චිත්ත විසුද්ධියත් ගැන කතා කරනවා. ඊළඟට ප්‍රඥා කියන කාරණය යටතේ දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණි විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය, පටිපදා ඥාන දස්සන විසුද්ධිය සහ ඥාන දස්සන විසුද්ධිය කියන කාරණා පහම ඇතුළත් කරලා තිබෙනවා. එතකොට මේකේ වැඩි බරක් තියෙන්නේ ප්‍රඥා කියන කාරණාවට. කරුණු පහක් ඒ ඔස්සේ කතා කරනවා. දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ පින්වත්නි සම්මා දිට්ඨියෙන් යුක්ත වෙන්න ඕන. ඔන්න වැදගත් කාරණයක්. මිත්‍යා දෘෂ්ටිකයට නිවන් දකින්න බෑ. නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ සම්මා දිට්ඨිකයෙක්ටම විතරයි. එතකොට සම්මා දිට්ඨිය කියන එක නිවන සඳහා උපකාර වන අනිවාර්යනීය අංගයක්. දසවිධ සම්මා දිට්ඨියක් පිළිබඳව දේශනාවේ සඳහන් වෙනවානේ. දසවිධ මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්වීම තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. නත්ති දින්නම් නත්ති ඉට්ටං නත්ති හුතං නත්ති සුකට දුක්ඛටානං කම්මානම් පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරං ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා ඕපපාතිකා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනාදී වශයෙන් කරුණු 10ක් තියෙනවානේ මිත්‍යා දෘෂ්ටිය. ඔන්න ඔය මිත්‍යා දෘෂ්ටියෙන් වැළකීලා සම්මා දිට්ඨිය තුල පිහිටන්න ඕන. ඒක තමයි නිවන සඳහා උපකාර වෙන්නේ. කරුණු 10ම කියන්න වෙලාව නෙවෙයි මම එකක් දෙකක් මතක් කරන්නම්කෝ. නත්ති දින්නම් මිත්‍යා දෘෂ්ටිකයාගේ ස්වභාවය තමයි එයා නිතරම හිතනවා දීමෙහි විපාක නැත. බලන්න පින්වත්නි අපි අතරත් ඉන්නේ කොච්චරවත්. දුන්නම කොහෙද ලැබෙන්නේ? දුන්නම තියෙන එකක් නැති වෙනවනේ කියන මිනිස්සු අපේ සමාජයේ ඉන්නවනේ. අන්න මිත්‍යා දෘෂ්ටිකයාගේ ස්වභාවය තමයි දුන්නම ලැබෙනවා කියන එක එයා හිතන්නේ නැහැ. සම්මා දිට්ඨිකයා හිතන්නේ නිතරම කල්පනා කරන්නේ දුන් දේ සැප පිණිස පවතිනවා. දින්නම් සුඛ පලං හෝති. නාදින්නම් හෝති තන් තථා නොදුන් දේ එසේ වෙන්නේ නැහැ. රාජා හරිය චෝරාණං අග්ගින්ඩහති නස්සති. එක්ක රජයට අයිති වෙනවා, එක්ක හොරු ගන්නවා, එක්ක ගින්නෙන් ජලයෙන් විනාශ වෙනවා. නොදුන් දේ. දුන් දේ සැප පිණිස පවතිනවා කියලා සම්මා දිට්ඨිකයා විශ්වාස කරනවා. පුද පූජා වත් පිළිවෙත් වලින් ලැබෙන ප්‍රතිඵලයක් නැහැ කියලායි මිත්‍යා දෘෂ්ටිකයා විශ්වාස කරන්නේ. හැබැයි සම්මා දිට්ඨිකයෙහි ප්‍රතිඵලයක් තියෙන බව විශ්වාස කරනවා. ඒ විතරක් නෙමෙයි පින්වත්නි. නත්ති අයං ලෝකෝ නත්ති පරං ලෝකෝ. මිත්‍යා දෘෂ්ටිකයා මෙලොවක් පරලොවක් විශ්වාස කරන්නේ නැහැ.
කර්මය කර්මඵලයේ විශ්වාස කරන්නේ නැහැ. පුනර්භවයක් විශ්වාස කරන්නේ නැහැ. මේ මිත්‍යා දෘෂ්ටිකයාගේ ස්වභාවය. කොහේ තියෙන දිව්‍ය ලෝකයක්ද? සල්ලි ටිකක් තියෙනවා නම් එතනනේ දිව්‍ය ලෝකේ. එතනනේ සැප තියෙන්නේ කියලා හිතන මිනිස්සු ඉන්නවනේ. අන්න මිත්‍යා දෘෂ්ටිකයාගේ ස්වභාවය. මෙලොව විතරයි පරලොවක් විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම තමයි නත්ති ලෝකයේ සමන බ්‍රාහ්මනා. බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා වැනි උතුමන් වහන්සේලා අතීතයේ වැඩ හිටි අය වර්තමානෙත් එබඳු උතුමන් වහන්සේලා මේ විශ්වය තුල වැඩ ඉන්න පුළුවන්. මතුවටත් මේ ලෝකෙ බඳු උතුමන් වහන්සේලා පහළ වෙනවාය කියන විශ්වාසය මිත්‍යා දෘෂ්ටිකයා තුල නැහැ. සම්මා දිට්ඨිකයා විතරයි මේ දේ විශ්වාස කරන්නේ. ඔයාදී වශයෙන් ඔය කරුණු 10 පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති කෙනා. ඒකට තමයි අපි කිව්වේ සම්මා දිට්ඨිය කියලා. ඔය සම්මා දිට්ඨියකින් යුක්ත කෙනා නිවන සඳහා සුදුසු පුද්ගලයෙක් බවට පත් වෙනවා. දිට්ඨි විසුද්ධිය කියලා කිව්වේ ඒකයි. කරුණු 10න් පිරිසිදු වෙන්න ඕන. ඊළඟ කාරණේ සඳහන් කරනවා කාංකා විතරණි විසුද්ධිය. තෙරුවන් පිළිබඳව තියෙන විශ්වාසය, සැක නැති බව. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පිළිබඳව නොසෙල්වෙන විශ්වාසයක් තියෙන්න ඕන. ඒක තමයි ශ්‍රද්ධාවේ ස්වභාවය. බුදුහාමුදුරුවෝ කෙරෙහි විශ්වාසය ඇති කෙනා තමයි උන්වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගය පිළිබඳව විශ්වාසයක් ඇති කරගන්නේ. සහ මේ මාර්ගය තුල ක්‍රියාත්මක වෙන්නේ. එදිනෙදා ජීවිතෙත් එහෙමනේ පින්වත්නි. කවුරු හරි කෙනෙක් පිළිබඳව අපේ තියෙන විශ්වාසයේ තරමට තමයි අපි ඒ කෙනාව පිළිපදින්නේ. ඒ කෙනා කියන දේ අහන්නේ. ඔහු දෙන අදහස් එහෙම නැත්නම් යෝජනා ක්‍රියාත්මක කරන්නේ ඒ කෙනා පිළිබඳව තියෙන විශ්වාසයේ තරමටයි. අන්න බුදුහාමුදුරුවෝ පිළිබඳව විශ්වාස කරන කෙනා තමයි උන්වහන්සේගේ ධර්ම මාර්ගය පිළිගන්නේ සහ ඒ ඔස්සේ ක්‍රියාත්මක වෙන්නේ. නිසා මෙතන කාංකා විතරණි විසුද්ධිය කියලා සඳහන් කළේ තෙරුවන් පිළිබඳව තියෙන විශ්වාසය. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා කිව්වේ පින්වත්නි අනුපාදා පරිනිර්වාණය උදෙසා. ඒ කිව්වේ නිවන පිණිස අනුගමනය කළ යුතු සහ නොකළ යුතු වැඩපිළිවෙල නිවැරදිව පැහැදිලිව අඳුන ගන්න ඕන. නිවන් දකින්න ඕනේ කියලා පින්වත්නි ඒකට නුසුදුසු දේවල් ඊට අදාළ නොවන දේවල් ජීවිත කාලය පුරාම කර හිටියත් එයින් අනුපාදා පරිනිර්වාණයටපත් වෙන්න උපකාරයක් ලැබෙන්නේ නැහැ. අපේ බෝසතාණන් වහන්සේ බෝධිසත්ව අවදීදී අපි අහලා තියෙනවානේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා කියලා. අත්තකිලමතානුයෝගයෙන් කාමසුකල්ලිකානුයෝගයෙන් කටයුතු කළානේ. අවුරුදු 6ක් ශරීරයට දුක් දුන්නා. අත්තකිලමතානුයෝගයෙන්. හැබැයි උන්වහන්සේට අවසානයේදී තේරුම් ගියා මේක නිවන සඳහා උපකාර වෙන්නේ නැහැ කියලා. උන්වහන්සේ ඒකත් හැරියා. මජ්ක්‍ධිමා පටිපදා මැදුම් පිළිවෙතට සමවැදිලා උන්වහන්සේ ක්‍රියාත්මක වුණා. මෙතන මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ නිවන උදෙසා උපකාර වන දේවල් හරියට තේරුම් අරගෙන ඒ ඔස්සේ ක්‍රියාත්මක වෙන්න ඕන. වෘත සමාදන් වෙලා ඒ ඔස්සේ කටයුතු කළා නිවන් දකින්න බෑ. නොකා නොබී හිටියට ඇඳුම් පැළඳුම් අඳින්න පළඳින්නේ නැතුව හිටියට ඒ වගේමයි ශරීරයට විවිධාකාර වූ දුක් ලබා දීම තුලින් සමහර උත්සාහ කරනවානේ නිවන් දකින්න. ඒවා පින්වත්නි ඵල රහිත දේවල්. ඒ තුලින් නිවන අපේක්ෂා කරන්න එපා. ඒකයි මේ කිව්වේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අනුගමනය කළ යුතු සහ නොකළ යුතු කාරණා පිළිබඳ නිවැරදි අවබෝධයක් තියෙන්න ඕන. දැනීමක් සහ දැකීමක් තියෙන්න ඕන. 6 වෙනි කාරණය සඳහන් කරනවා පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. නිවන උදෙසා තමාගේ අභ්‍යාසය හා වර්ධනය පිළිබඳව දැනීම සහ දැකීම. නිවන් දකින්න මේ දේවල් කරන්න ඕනි කියලා දැනගෙන හිටියට විතරක් මදි. ඒ දේවල් ක්‍රියාත්මක කරන්න ඕනේ ඒවා තුළ යෙදෙන්න ඕන. ඒ යෙදෙන අතරතුරේ තමන්ගේ අභ්‍යාසය ඒ කිව්වේ ක්‍රියාත්මක වෙන පිළිවෙල වගේම එහි වර්ධනය පිළිබඳවත් තමන්ට දැනීමක් සහ දැකීමක් තියෙන්න ඕනේ. ආරම්භයේදී මං කොතනද හිටියේ? දැන් මම ඉන්නේ කොතනද? ඉදිරියේදී මා විසින් ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙල මොකක්ද කියන ඒ දැකීම, ඒ දැනීම, ඒ අවබෝධය නිවන උදෙසා කටයුතු කරන කෙනෙක් තුළ පවතින්නම ඕනේ. ඊළඟට 7 වෙනි කාරණය සඳහන් කරනවා ඥාන දර්ශන විසුද්ධිය. ඥාන දර්ශන විසුද්ධිය කියලා මෙතන සඳහන් කළේ පින්වත්නි චතුරාර්ය සත්‍ය අවබෝධය හා ඒ පිළිබඳව ඇතිවන පාරිශුද්ධිය.
ඒ පිළිබඳව ඇතිවෙන පිරිසිදු දැනීම තමයි ඥාන දස්සන විසුද්ධිය කියලා කිව්වේ. මෙන්න මේ ඥාන දස්සන විසුද්ධිය තමයි උපකාර වෙන්නේ අනුපාදා පරිනිර්වාණයට. ඒ කිව්වේ නිවන් දකින්නට. ඔන්න නිවන් දකින්න නම් පින්වත්නි සීල විසුද්ධියේ පටන් පිළිවෙලට අනුගමනය කළ යුතු කරුණු 7ක් පිළිබඳවයි සඳහන් කළේ. සප්ත විසුද්ධිය. සීල විසුද්ධිය උපකාර වෙනවා චිත්ත විසුද්ධියට, චිත්ත විසුද්ධිය උපකාර වෙනවා දිට්ඨි විසුද්ධියට, දිට්ඨි විසුද්ධිය උපකාර වෙනවා කාංකා විතරණ විසුද්ධියට. ඔය 7ම හරියට දන්වැලක පුරුක් වගේ එකකට එකක් සම්බන්ධයි පින්වත්නි. සීල විසුද්ධියෙන් තොරව චිත්ත විසුද්ධියක් නැහැ. චිත්ත විසුද්ධියෙන් තොරව දිට්ඨි විසුද්ධියක් නැහැ. අනේ නිසා හොඳට මතක තියාගන්න. එකකට එකක් සම්බන්ධයි. ඔය 7ම එකට එකතු වෙච්ච තැන තමයි අර පුන්නහාමුදුරුවෝ සඳහන් කළේ අනුපාදා පරිනිර්වාණය පවතිනවා. නිවන තියෙන ඔය 7ම එකට එකතු වෙච්ච තැන. එකක් දෙකක් තැනින් තැනින් අතරින් පතරින් ගත්තට එතන අනුපාදා පරිනිර්වාණයක් ඇත්තේ නැහැ කියන කාරණයයි පැහැදිලි කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවන කියලා කියන්නේ ආරෝහණ ප්‍රතිපදාවක්. මේක බොහොම පිළිවෙලට එකින් එකට පූර්ණය කරන්න ඕන වැඩපිළිවෙලක්. මේක ඒකයි බුදුහාමුදුරු සාගරයට උපමා කළේ පින්වත්නි. සාගරය වෙරළින්දලා ගත්තම ක්‍රමානුකූලව ටිකෙන් ටිකනේ ගැඹුර කරා යන්නේ. මේක එකපාරටම ගිහිල්ලා හෙලකට වැටෙනවා වගේ තත්වයක් නෙමෙයිනේ. නිවනත් ඒ වගේ. කය වචනය සංවර කිරීමෙන් ආරම්භ කරලා ක්‍රමානුකූලව ටිකෙන් ටික ඥාන දර්ශන විසුද්ධිය දක්වා ගැඹුරට යන වැඩපිළිවෙලකුයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ නිර්වාණගාමී ප්‍රතිපදාව. අන්න ඒක හොඳට අවබෝධ කරගන්න ඕන. මේක පිළිවෙලින් දියුණු කරන්න ඕන ප්‍රතිපදාවක්. ඒ අවසාන ප්‍රතිඵලය නිවන හැටියට සාක්ෂාත් කරගන්න ලැබෙන්නේ එතකොටයි. ඒ වගේම තමයි නිවනට පින්වත්නි කෙටිමාවක් ඇත්තේ නැහැ. අතරින් පතර මේන් එකක් දෙකක් ක්‍රියාත්මක කළා කවුරු හරි නිවන් දකින්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක කවදාවත් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. තමන් මේ සඳහා දක්වන කැමැත්ත, ඒ වගේමයි දක්වන උනන්දුව, ඒ වෙනුවෙන් කරන කැපකිරීම අනුව, එහි ප්‍රමාණයට අනුව තමන්ට නිවන දුරස්ත වෙනවද සමීප වෙනවද කියන එක තීරණය කරගන්න පුළුවන්. ඕනම අභිමතාර්ථයක් ඉෂ්ට කරගන්න අපි සිද්ධ කරන කැපවීමේ ප්‍රමාණයට අනුව එහි ප්‍රතිඵලය තීරණය වෙනවා. නිවනත් ඒ වගේ. අපි නිවන වෙනුවෙන් කැප වෙන්නේ, මහන්සි වෙන්නේ, වැඩ කරන්නේ යම් පමණටද අන්නේ පමණට අපිට පුළුවන්කම තියෙනවා නිවන තමන්ගෙන් ඈත් වෙනවද තමන්ට සමීප වෙනවද කියන එක තීරණය කරන්න. ඒක තමන් සතු කාර්යභාරයක්. ඉතින් පින්වත්නි අද දවසේ අපි ධර්ම ශ්‍රවණය කළේ මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වග්ගයට අයිති රතවිනීත සූත්‍රයෙන්. මේක ශ්‍රාවක භාෂිතයක්. සාරිපුත්ත මහරහතන් වහන්සේත් පුන්න ස්වාමින් වහන්සේත් අතර ඇති වෙච්ච ඉතාමත්ම ගැඹුරු වටින ධර්ම සංවාදයක් තමයි මේ රතවිනීත සූත්‍රය තුළ අන්තර්ගත වෙන්නේ. ඉතින් මෙන්න මේ දේශනාවේ අන්තර්ගත වෙච්ච සප්ත විසුද්ධිය ඔබේ ජීවිතය තුළ පිළිවෙලින් පූර්ණය කරලා අපි හැමෝම බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන ඒ උතුම් නිර්වාණ අවබෝධය මේ උතුම් ගෞතම බුදු සසුන තුලදීම සාක්ෂාත් කරගන්න ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ සෑම දිනාටම හේතු වාසනා වේවා කියලා සාදු කියා ප්‍රාර්ථනා කරන්න. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස, මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් වලස්මුල්ල බෝවල ගුළුගහවත්තේ පදිංචිව සිට වසර 77කට ඉහත පරලෝ සැපත් දියෝනිස් රත්නායක විදාන මහත්මයා වන තම පියාණන්ට සහ වසර 32කට පෙර පරලෝ සැපත් WP සිසිලියානා මෑණියන්ටත් දඹරැල්ල තඹල පෑලස්ස පදිංචිව සිටි භාර්යාවගේ දෙමව්පියන් වන පරලෝ සැපත් WA සියදෝරිස් පියා සහ K පොඩිහාමි මෑණියන්ටත් පරලෝසපත් සියලුම සහෝදර සහෝදරියන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් පූජ්‍ය බෝවල සෝභිත ස්වාමීන් වහන්සේටත් පවුලේ සියලුම දූ දරුවන්ටත් ආශිර්වාද කිරීම පිණිසත් අධ්‍යාපනයේ ලබන දරුමුණුපුරන්ට මිනිපිරියන්ට තුනුරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් යුතුවත් දායකත්වයේ දරනවා වලස්මුල්ල බෝවල දකුණ ගුළුගහවත්ත පදිංචි RG ඩාවිත් විදානි මහතා ඇතුළු දූ දරුවන්.
අප්‍රේල් මස 5 වන දිනට පරලෝ සැපත් වී මාස 3ක් සපිරෙන කිරිල්ලවල රෑනගල පාරේ විසූ ආරම්භගේ සුධර්මා චන්ද්‍රාවතී ආදරණීය සොයුරියටත් වසරකට පෙර පරලෝ සැපත් වූ මහර සිරිමා බණ්ඩාරනායක මාවතේ විසූ විශ්‍රාමලත් පාඨශාලාචාර්ණී සෝමාවතී ආරම්භගේ මහත්මියටත් මහගම නෑදැල්ප විසූ වසර 14කට පෙර පරලෝ සැපත් ආර් සරලින් නෝනා උපාසිකා මාතාවටත් වසර 27කට පෙර පරලෝ සැපත් ආරම්භගේ මණිවේල් පියාණන්ටත් පරලෝ සැපත් ආරම්භගේ විමලාවතී සොයුරියට හා ආරම්භගේ නන්දසේන සොයුරාටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින මහර සිරිමා බණ්ඩාරනායක මාවත අංක 19න් 4 පදිංචි චන්ද්‍රසේන ලියනගේ මහතාට මහගම නෑදැල්ප පදිංචි බේබි නෝනා කරුණාරත්න යුවලට ගම්පහ පදිංචි චන්ද්‍රසේන රේණුකා යුවලට කිරිල්ලවල පදිංචි විමලසිරි යන සහෝදර සහෝදරියන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සඳහාත් වෛද්‍ය ශාමලී කසුන් දිනේෂ් ශාමිකා කිත්මි නෙත්මි යන දූ දරුවන්ට නිදුක් නිරෝගී සුබ අනාගතයකට ආශිර්වාද කිරීම සඳහාත් දේශකයන්න් වහන්සේට සෙත් පැතීම සඳහාත් දායකත්වයේ දරනවා කඩවත මහර සිරිමා බණ්ඩාරනායක මාවතේ පදිංචි ආරම්භගේ ශ්‍රියානි ප්‍රේමකාන්ති මෙනවිය. වසර 9කට පෙර පරලෝ සැපත් ලබ්බල නැදුන් ගොල්ලවත්ත පදිංචිව සිටි ආර්.එම්. ජයතිලක මුදලාලි මහතා ප්‍රධාන කොට වසර 6කට සහ මාස 6කට පෙර පරලෝ සැපත් මහින්ද ජයතිලක පුතණුවන්ට හා රංජනී අධිකාරී නැගණියටත් දෙපාර්ශවයේ පරලෝ සැපත් දෙමව්පියන් ප්‍රධාන ඥාතීන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින හදිසි අනතුරකින් රෝගීව ප්‍රතිකාර ලබන චන්ද්‍රිකා ප්‍රියංගනී ජයතිලක දියණියට ඉක්මන් සුවය පැතීම සඳහාත් පවුලේ අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට ආශිර්වාද කිරීම සඳහාත් දායකත්වයේ දරන්නේ ලබ්බල නැදුන් ගොල්ලවත්ත පදිංචි ආදරණීය භාර්යාව නන්දාවතී මැණිකේ මහත්මිය සහ කීර්ති රාමනායක පුතණුවන් ප්‍රධාන දූදරු මුණුපුරු මිනිපිරියන්. වගුරුවෙල පවුලේ පරලෝ සැපත් දෙමව්පියන් සහෝදර සහෝදරියන්ට සහ කුමාර උඩවෙල විසූ ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින සහෝදරියන් දෙදෙනා ඇතුළු දූ දරුවන්ට නිදුක් නිරෝගී සුව තෙරුවන්ගේ ආශිර්වාදයේ පැතීම සඳහාත් ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට තමන්ට මෙම කුසලයේ පාරමිතාවක් වේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් දායකත්වයේ දරනවා වෙල්පල්ල වගුරුවෙල පදිංචි එච්.පී. කුසුමාවතී මහත්මිය. දැන් පුණ්‍යානුමෝදනා කිරීම සඳහා ගෞරවනීය දේශකයන්න් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. ඉහතින් සඳහන් කළ ආකාරයට අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාවෙහි දායකත්වයේ දරමින් කටයුතු කරන්නට යෙදුන ඒ සදැහැති පින්වත් පිරිසගේ නමින් පරලෝ සැපත් වන්නට යෙදුන නම් සඳහන් කළ ගුරුවර දෙමව්පියාදීන් ඇතුළු කොට මියගිය සියලු දෙනාටම මේ උතුම් ධර්ම දානමය පින්කමේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා. ඒ අයගේ පරලෝක ජීවිත සැපවත් වේවා සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින් සැනසීමම ළඟා කරගනිත්වා කියලා අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම දායකත්වයේ දරමින් කටයුතු කරන්නට යෙදුන සදැහැති පවුල්වල පින්වත් සියලු දෙනාටම මේ උතුම් ධර්ම දානමය පින්කමේ අනන්ත ආශිර්වාදයේ පිහිට ආධාර වේවා. ඒ හැම දිනම කායික සුවයෙන් සුවපත් වේවා, මානසික සුවයෙන් සුවපත් වේවා, අපලු පද්‍රවාදිය දුරු වේවා. බුද්ධ ආදී රත්නත්‍රේ ගුණානුභාව බලයෙන් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනය දිගාසිරි සම්පත්තියම සැලසීවා කියලා අපි ආශිර්වාද කරනවා. දෙවියොත් පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍ය සම්පත් වඩා වර්ධනය කරගනීවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින් සැනසීම පිණිස දෙවියන්ටද මේ පින නිවන් පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු.
සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ ගොතටුව බෝපැත්ත සම්බෝධි විහාරාධිකාරී මාලිගා කන්ද විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කෙහෙල්වල නන්ද ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. සදහැවතුනි ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වයේ ලබා ගන්න කතා කරන්න ආගමික අංශයට අපගේ දුරකථන අංකය 0112 697 140 0112 697 140. මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් මෙම දුරකථන අංකයෙන් විමසන්න 011307 1082 011307 1082. ඔබට තෙරුවන් සරණයි.